සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. බාල වියෙහි සිට මහලු විය දක්වාම හැම කල්හිම සිල් රැකීම මැනවි. ශ්‍රද්ධාවෙහි ස්ථිරව පිහිටීම මැනවි. නුවණ මිනිසාට රත්නයයි. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ. සදහැවතුනි, ඒ බුද්ධ දේශනාව අනුව අපිත් ඥානවන්තව අපගේ දිවි මඟ සකසා ගනිමු. සදහැති ඔබ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන මෙම සජීවී සූත්‍ර ධර්ම දේශනාවත් ඒ සඳහා ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආරෝප වාහිනියේ මේ පැයට නියමිත සූත්‍ර ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ ආරෝප වාහිනිය මැදිරියට වැඩම කළ කනත්තේවැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා දවසේදී සදහැති දායකත්වය ලබා දෙනවා කඩුවෙල පතිංචි වජිරනාත් රජීව සුදුසිංහ මහතා. එසේනම් මේ ආරාධනීය ධර්මදේශනාවේ දායකත්වය ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලාශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සදහැවතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ අංගුත්තර නිකායේ පත්තකම සූත්‍රයේ සඳහන් සතර සම්පදා සුරෙන්. එසේනම් ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් නමස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරි මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ උතුම් තිසරණ සහිතෝ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මාර්ගඵල නිවන් පිණිසද මාර්ගඵල නිවන් පිණිසද හේතු හේතු වේවා. වේවා. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඉමේ සංඝහපති චතුන්නං ධම්මානං ඉට්ඨානං කාන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තති කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා පඤ්ඤා සම්පදා ඡාග සම්පදාති. සාදු සාදු සාදු. මේ මොහොතේ අපේ රට තුලත් මුළු මහත් ලෝකේ පුරාමත් වැඩ සිටින කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝරත්නයන් මට අවසරයි කොළඹ සම්බෝධි මහා විහාර පරිශ්‍රයේහි බෞද්ධයා සදහම් රූපවාහිනී දම් සභා මණ්ඩපයට එකතු වෙලා අපේ රට තුලත් මුළු මහත් ලෝකේ පුරාමත් මේ සද්ධර්ම දේශනාව sannivedanaya කරන්න සදහැබර ධර්ම දායකත්වයේ ලබා ගනිමින් කටයුතු කරන කඩුවෙල පදිංචි පින්වත් වජිරනාත් රජීව සුදුසිංහ මහත්මාණන් ප්‍රධාන එතුමන්ගේ පවුලේ පින්වතුන් පවුලට හිතයි සීන් ඇතුළු ධර්මකාමී පින්වත් පින්වතියනි තරුණ පුතාලා දුවලා බෝසත් පුංචි දරුවෝ අපේ රට තුලත් ලෝකේ පුරාමත් මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි බොහොම ශ්‍රද්ධාවෙන් දායක පින්වතුන් වජිරනාත් රජීව සුදුසිංහ මහත්මයා ස්වාමින් වහන්සේට මේ ආරාධනය කරලා බෞද්ධයා සදහම් රූපවාහිනී දම් සභා මණ්ඩපයට වැඩමවා ගත්තේ. ශබ්ද පූජාවන් මැද්දේහි සුවඳ මල් භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණයට පූජා කළා. පුප්පං මිලායාති යතාහි ධම්මේ කායෝ තථායාති විනාශ භාවන්. මේ සුවඳ මල් පූජාව ඇතුලේ ගැඹුරු කමඨහනක් තියෙනවා. යම්සේ මේ මල් මැලවි පරවි යන්නේද මගේ ජීවිතයේද විනාශ ස්වභාවයට අනිත්‍ය සංඥාවට පත්වන්නේය. ඒ සුවඳ මලින් භාග්‍යවතුන් වහන්සේ පූජා කරමි. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා දෙයන්සේම ගැබ්බෙන සුවඳ මල් පූජාව. ආමිෂයේ බුදු ගුණයට මල් පූජා කිරීමයි ප්‍රතිපත්තියේ මලින් ජීවිතයේ යථාර්ථයේ කමඨහනට ලක් කිරීමයි.
ඒ උදාර පින්කම ඔබ සිද්ධ කළා. පුරාණ කාලේ ගම්බද වයසක අම්මා කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයකට මලක් පූජා කරන්න ඕනේ කියලා සද්ධාව මතු කරගෙන දාගැබ වන්දනා කරන්න යන්න අදහස් කළා. මෙතුමියට මල් ටිකක් සොයා ගන්න මගක් නැහැ. හේන් යායක් මැදින් යන්නේ. වැටකොළු වැලක මල් 4ක් පිපිලා. මේ අම්මා බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපන් සද්ධාවෙන් වැටකොළු මල් 4 කඩාගෙන අතේ තියාගෙන බුදුගුණ මෙනෙහි කර කර දාගැබ පිනිපිනි භාග්‍යවතුන් වහන්සේගේ ගුණයට මල් පූජා කරන්න යනවා. හේනි මහ කැලෑවේ කුලප්පු වෙච්ච කුළු මීගව දෙනක් වේගින් හඹාගෙන ඇවිත් අර වයසක අම්මව පෙරලගෙන අයින්නවා. ගැලවෙන්න අතක් නැහැ. කෑ ගහන්නේ මව් අවසානයේ නිහඬ වෙනවා. ගව දෙන අර මව් මරා දානවා. එතුමිය ධාතු චෛත්‍ය වැන්දේ නැහැ. හැබැයි දාගැබ පෙනිපෙනී බුදුගුණ හිත හිතා මල් ටික අරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේටමයි. වැටකොළු මල් 4 අතේ මිට මොලවගෙන ඒ මව් මරණයට පත්වී. තුසිත දෙව්ලොව ඕපපාතිකව පහළ වෙනවා උදාර දිව්‍ය රාජ්‍යයක් වෙලා. ඒ දිව්‍යාංගනාව දුටුවාම දෙව්ලොව අනිත් දෙවිවරු දිව්‍යාංගනාව මවිත වෙනවා. ඒගොල්ලන්ට ද්වේෂය පවා ඇති වෙනවා. මේසා විශාල කාන්තිමත් ශරීරයක් තියෙන පින් ඇති දෙවගණක්. ඇය වැට කරගෙන හැමෝම කලබල කළා. සක්දෙව්දුන් එතනට පැමිණ මේ කාරණේ හොයලා බලලා අලුතින් දෙව්ලොව පහළ වූ දෙවගණකින් මේසා සුන්දර ශරීරයක් දිව්‍යමය සම්පත් විමානයක් සහිත ලැබ අන්දිව්‍යාංගනාවන්ට වඩා ඕසදී තාරකාවක්සේ බබලන්න දෙව්දුව ඔබ කළ කුසලයකිම. දෙව්දුව සිහිපත් කරන්නේ මම ලොකු පින්කමක් කළේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධාතු දාගැබක් වන්දනා කරන්න යද්දී බුදුගුණ මිනී කර කර මල් ටිකක් අරගෙන වැටකොළු වැලක නිලාගත් මල් 4ක් මට ධාතු දාගැබ වඳින්න ලැබුණේ නෑ. කුලප්පු වෙච්ච මී ගව දෙනෙක් හඹාගෙන උත් මාව පෙරලගෙන යනලා දුර්වල මම මරණයට පත් වුණා. අතේ මල් 4 තියාගෙන බුදුගුණ හිත හිතා ආපු ගමන මරණින් මතු ඕපපාතිකව මේ දෙව්ලොව මම පහළ වුණා කියලා. දෙවිවරු සාදුනාද දුන්නේ බුදුගුණ අරමුණු කරගත් සිහියෙන්. ඇය දෙව්ලොව උපන් නිසා. මේ මල් පූජාවන් වැනි දේ සුළුවෙන් හිතන්න එපා. අප්‍රමාණ කුසල් වැඩෙන බරපතල පින්කම්. මුලින් මේ ටික සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට මලක් පූජා කළත් කල්ප 100,000 කෝටි ගණනක් භවයේ සැප විපාක ලබන්න තරම් පින්වතුනේ බුදුගුණ අනන්තයි. පුරාණ සිරිතට මහා සංඝ රත්නයේට දැහැත් පිරිනමා ආරාධනා කළේ ස්වාමීනි මුළු ලෝකයේම ඉපදෙන මැරෙන සංසාරයට අහු වෙලා අනෝරා දුකින් මිදෙන මග ඇත්තේ සද්ධර්මයේ තුල පමණයි. මරණයට පෙර ගෙවන දිවි මග සකස් කරගන්නට උපකාර වෙන දේශනාවක් පවත්වන මැනවයි. හැමදිනාම නිහඬව කළ ආරාධනය තුල ගම්ම්‍ය වුණේ ඒ උතුම් ප්‍රාර්ථනාව. හැම කෙනෙක්ම තිසරණ පන්සිල්ලි පිහිටා ගුණෝතුන් බවට පත් වුණේ. වීතරාගී මහරහතන් වහන්සේලා වීතරාගී මහරහත් තෙරණිවරු දිව්‍ය පුරා සුරැකි උතුම් ශික්ෂාපද ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමසේවනයෙන් වැළකීම, මුසාබසින් වැළකීම, හලාහල විස පානයෙන් වැළකීම. සද්ධර්මයට කළ හැකි උතුම්ම ගෞරවය සීලාචාර හර පද්ධතින් 5ක් අනුගමනය කරමින් ගුණෝතුන් හැටියට ධර්ම ශ්‍රවණය කිරීමයි. අද මාතෘකා කළේ
පත්තකම්ම සූත්‍රයට අයිති කෙනෙක්ගේ ජීවිතයේ වැඩි යුතු සතර සම්පදාව පිළිබඳ කෙටි බුද්ධ වචනයක්. දැන් බලාපොරොත්තු වන්නේ මාතෘකා සූත්‍ර පාඨය අනුව හෝරාවකට අඩු පුංචි වෙලාවක් අපි අපේ දිවි මඟ දහමට අනුගත කරගන්න මඟ ශ්‍රවණී කිරීම, සාකච්ඡා කිරීම. බුදුරජාණන් වහන්සේ නිරතුරු ස්වාමින් වහන්සේලාට කළ අවවාදයක් තියෙනවා. ඒකට කියන්නේ බුද්ධාවවාදය. මම හැමදාම මේ රටේ ශ්‍රාවක උදවියකින් ඉල්ලනවා, අදත් මුළු ලෝකෙින්ම ඉල්ලනවා, අතබාල දරුවන්ගෙන් මේ බුද්ධාවවාදය හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවන්ට කියලා දීලා ඒ බුද්ධාවවාදයෙහි දරු කැල සමාදන් කරවන්න පුළුවන් නම්, පිහිටවන්න පුළුවන් නම් දරුවන්ගේ ජීවිතවලට ඊට වඩා සාන්තියක් තවත් ලෝකේ නැහැ. ඒ බුද්ධාවවාදී තමයි පින්වතුනි අප්පමාදේන භික්කවේ සම්පාදේත. පින්වත් මහණෙනි, මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වන්න. ඇයි? දුර්ලභංච මනුස්සත්තං, මේ ලෝකේ පරම දුර්ලභයි උදාර මනුස්ස ජීවිතේ. දේශනාව අහන ඔබ හැම දෙනාම ඒ උතුම් මනුස්ස ජීවිතය ලබාගත් උදවිය. දුර්ලභෝ ක්ෂණ සම්පatti. පින්වත් මහණෙනි, පරම දුර්ලභයි ලෝකේ ක්ෂණ සම්පත්තියේ පිහිටීම. ඒ කියන්නේ පින්වතුනි, ඉන්ද්‍රියන් අරෝබලත් නොවූ මනුස්ස ජීවිතය. දැන් සමහර ජීවිත ඔබ දැකලා ඇති සමාජය තුල වටිනා මනුස්ස ජීවිත ලබාගත්තත් පින්වතුනි, අබ්බගාත මන්දබුද්ධික අරෝබලත් වෙච්ච ජීවිත. එහෙම දරුවෙක් ඉන්න පවුලක දෙමව්පියන්ටත් සැනසෙල්ලක් නැහැ. දෙමව්පිය මුළු ජීවිතේම ඒ දරුවා වෙනුවෙන් නැහෙනවා. දරුවන් වෙනුවෙන් නැහෙනවා. හැබැයි කොයිතරම් අරෝබලත් ඉන්ද්‍රියන් නැති දරුවෙක් වුණත් අම්මා කෙනෙකුට ඒ දරුවා මැණිකක් වගේ. සමහර මාධ්‍ය වාර්තා ඔබ කියවනවා ඇති, බලනවා ඇති. තුරුළු කරගෙන අරෝබලත් දරුවන් අම්මාවරු කඳුළු හලාල කියන්නේ මට මගේ දරුවා ජීවත් කරවන්න කවුරුත් උපකාර කරන්න කියලා. ඒ නිසා අරෝබලත් උනත් දරුවා මැණිකක් වගේ දෙමව්පියන්ට. නමුත් මේ දෙමව්පිය ජීවිතේ පුරාම උහුලන්නේ මහා ගින්නක්. කීන් කී දෙනෙක්ද යහපත් ඉන්ද්‍රියන් නැතුව උපදින්නේ? ඒ අතින් ඔබ මොනතරම් පින්වන්තද? මනුස්ස ජීවිතයයි යහපත් ක්ෂණ සම්පත්තියයි. බුදුරජාණන් වහන්සේ වදාලා දුර්ලභෝ සද්ධම්ම සවණං. ලෝතුරා බුදු කෙනෙක් වදාළ පිවිතුරු බුද්ධ වචනය ශ්‍රවණේ ලෝකේ පරම දුර්ලභයි. එකම එක බුද්ධ වචනයක් වෙනුවෙන් යොදුන් ගණන් ඇවිදපු උදවිය දහම වෙනුවෙන් ඔබ අහලා ඇති. දඹදිව් තලයේ ප්‍රාන්ත රජ කෙනෙක් වෙච්ච පුක්කුසාති රජුරෝ අමාත්‍ය මණ්ඩලයේ සත්පුරුෂ ඇමතියෙකුගෙන් ධර්මය ඇහුවා. අමාත්‍යවරයා කියා දීපු දහම කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇතිවෙච්ච පුක්කුසාති රජුරෝ රාජ්‍යයේ తాවකාලිකව අත්හැරලා පාගමනින් දින ගාණක් සැවැත් නුවර බලා යන ගමනේ සියලු අඩුම කුඩුම අරගෙන කුම්භකාර ශාලාවල රැය පහන් කර කර ධර්මයේ සොයාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ගිය අයුරු. තමන් අවසන් දින රැය ලැබුම්ගත් කුම්භකාර ශාලාවේදී භාග්‍යවතුන් වහන්සේ අහම්බෙන් මුණ ගැහිච්ච හැටි. උන්වහන්සේගෙන් දහම අහපු රජුරෝ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වෙන්නේ සද්ධර්මීය අනුභවයෙන්. අපිට යොදුන් ගණන් ඇවිදින්න තරම් දුරක් අවශ්‍ය නැහැ. මේ මාධ්‍ය හැමදාම මේ රටේ තථාගත සද්ධර්මයේ විවිධ මාතෘකා තුළ මේ රටේ පින් ඇති අතිවරයාණන් වහන්සේලා ජනගත කරනවා. මම පින් දෙනවා. රට පුරාම අපි යන ගමනේදී ගෙවල් දොරවල් ආයතන පන්සල් නගර
ආරාම හැම තැනකදීම දැන් සද්ධර්ම දේශනාව ආරම්භයට පෙර භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කරලා බුද්ධ වන්දනාව කරන උතුම් සිරිත මේ මාධ්‍ය තුලින් ජනගත වුණේ. හුඟක් පිටිසර ගම්මානවල නිවාසයක බුදුබණ කියද්දී වුණත් පිළිම වහන්සේ නමක් ගෞරවනීය තැනක තැන්පත් කරලා මල් පූජ කරලා ස්වාමින් වහන්සේ අතින් බුද්ධ වන්දනා කරලා බණ අහන සම්ප්‍රදායක් අපේ මේ බොදු නාලිකාව ජනගත කළ ආලෝකයට. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුර්ලභෝ සද්ධම්ම සවණං සද්ධර්මයේ ලෝකේ පරම දුර්ලභයි. උපරම තලයේ ගෞරව දක්වනවා වගේම දහම ඇත්තේ පුද පූජා පැවැත්වීම සඳහා නොවේ. ඒ දහම ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන ධර්ම මාර්ගයේ වඩන්න. දුර්ලභෝ බුද්ධානං උත්පාදෝ මහණෙනි සම්බුද්ධ ශාසනයක උපත සම්බුදු උපත වගේම ශාසනයක් මුණ ගැහිම ලෝකේ පරම දුර්ලභයි. ජීවමානෝ බුදුන් දකින්න ඔබ බා පින් නොකලත් පින්වතුනි විරාජමාන ගෞතම ශාසනය තුල ශ්‍රාවක දූ දරුවන් වන පින අපි ලබලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ වගේ කියලා බුදුගුණ මෙනෙහි කර කර ස්වරූපීන් බුදුන් දකින්න අපි පින් කළා. වටිනාම දුර්ලභදී භාග්‍යවතුන් වහන්සේ වදාලා දුර්ලභෝ සප්පුරිස සංසේවෝ පින්වත් මහණෙනි කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරක් ලෝකේ පරම දුර්ලභයි. දැන් කාරණා පහක් පින් ඇති මනුෂ්‍ය ජීවිතය යහපත් ඉන්ද්‍රියන් භාග්‍යවතුන් වහන්සේ වදාළ සද්ධර්මයේ සම්බුද්ධ ශාසනය සහ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය මෙන්න මේ එක පෙළට භවයක ලබන්න බැරි සියලු ලාභයන් ඔබ ලබාගත් නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අප්පමාදේන සම්පාදේත මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා කියලා. ඒ අප්‍රමාදී බව වඩන්න ජීවිතේ. පිරිනිවන් පානදාත් භාග්‍යවතුන් වහන්සේ ලෝකෙන් කුසිනාරා සල්වනේදී ඉල්ලුවේ ප්‍රමාද නොවි කටයුතු කරන්න සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බවයි. පිනුතුල මේ දේශනාව අහන කාලය තුල කවදාවත් නැති තරම් ලෝකයා මරණ බයෙන් මුසපත් වෙලා අපිට ආසන්න රටවල් වේදනාත්මක දෙයක් විඳිනවා. ජීවත් වෙන්න හුස්ම යදින මිනිස්සු ඔක්සිජන් නැහැ. හුස්ම පොදක් ඉල්ලනවා ජීවත් වෙන්න. මොනතරම් අසරණ වෙනවද ජීවිත. දරුවෝ මැරිලා ලයිහි අත්ගස ගසා දෙමව්පියෝ විලාප දෙනවා. දෙමව්පියෝ මැරිලා දරුවෝ කෑ ගහලා අඬනවා. රෝගියෙක් තියාගන්න තැනක් නැහැ. මලමිනියක් ගෙනියන්න අතක් නැහැ. තැන් තැන් වල ලෑලි දර ගොඩවල් ගහලා ගඟ දෑල දිගේම මලමිනි පිච්චෙන ගිනි ගොඩවල්. විශාලාව වගේ ලෝකයේ පීඩාවට පත් වෙලා අපේ උදවියත් පරිස්සම් වෙන්න ඕන. මීට වඩා ලෝකයේ දෙස බලලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අත්තානං චේපියං ජඤ්ඤා වෙන කාටවත් වඩා ඔබ ආදරය කළ යුත්තේ ඔබට. තත්පරයක් හරි මේ ලෝකෙ වැඩිපුර ජීවත් වෙන්න බලන්න පින්වත්නි. මරණීය ප්‍රාර්ථනා කරන්න එපා. මරණින් මතු කවදාවත් අපි සසරේ ලැබිය නොහැකි ලාභයන් පහක් මා ඔබට මතක් කළා. මේන් උපරිම ප්‍රයෝජනෙ ලබාගෙන රැකවරණය හදාගෙන දැස පියා ගන්නව විනා අකාලයේ මරණයකට සූදානම් වීම කල්ප ගණන් දිවෙන සංසාරේ ලොකු අනතුරක්. තමන්ට ආදරය කරමින් නිරෝගී භාවයේද ආරක්ෂා කරගෙන පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ රැකගෙන ධර්මානුකූල ජීවිතයකට පත් වෙන්න. මේ සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි
ලෝක ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප පරම දුර්ලභ මහා ආනුභාව සම්පන්න ගුණ හතරක් තියෙනවා. මෙන්න මේ උතුම් ගුණ අපි කැමති වෙන්න ඕන. අපි ප්‍රිය කරන්නට ඕනේ. ඒ උදාර ගුණයට ජීවිතය අනුගත වෙන්නට ඕනේ. ඒ උතුම් ගුණ ජීවිතේ දියුණු කරගන්න ඕනේ කියලා. ඒ ගුණ අතර පළවෙනි දේ තමයි පින්නතුනි සද්ධා සම්පදා. ලෝකී උදාර සම්පදාවක් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ සද්ධාව උපදවා ගැනීම. දේශනාවේ සඳහන් වෙන්නේ සද්ධාය භික්කවේ සම්මුඛී භාවා කුලපුත්තෝ බහුම් පුඤ්ඤං පසවති කියලා. පින්වත් මහණෙනි ශ්‍රද්ධාව හමු වෙන නිසා කුලපුත්‍රයන් බොහෝ සෙයින් පින් කර ගන්නවා කිව්වා. ඒ කියන්නේ යමුනා ගංගා සරබු අචිරවතී මහී වැනි දැවැන්ත සරුසාර ගංගාවෝ මහ මුහුද නිසා ගලා බහිනවා. ඒ ගංගාවන්ට ශ්‍රේෂ්ඨ වන්නේ මහ මුහුද. කෙනෙකුට සද්ධාව දියුණු කරගන්න පුළුවන් නම් ජීවිතේ සද්ධාව තුළ අප්‍රමාණ කුසල් වඩා ගන්න ඔහුට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව හමුවීම නිසා කුල පුත්‍රයන් බහුම් පුඤ්ඤම් පසවති බොහෝ පින් කර ගන්නවා කියලා. දැන් සසර ගමනේ රැකවරණී පිණිස අපි හදාගන්න ඕන උතුම් දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වතුනි තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ 9 විස්තරාත්මකව පාඩම් කරගෙන සාකච්ඡා කරලා සජ්ජායනා කරලා දරුමල්ලන්ටත් කියලා දීලා ඒ ගුණ අවබෝධ කරගෙන මේ ගුණෙන් සමන්නාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හෘදයාංගම බුදු සරණ යන්න. සද්ධර්මී ගුණාරමුණු කරගෙන ධර්මය අවබෝධ කරගන්න. සාරිපුත්ත මහමුගලන් වීතරාගී මහරහත් පරපුරේ සංඝරත්නී ගුණාරමුණු කරගෙන සංඝ සරණ යන්න. අවබෝධයෙන් තිරුවන් සරණ යන ඔබ සසරේ ලොකු රැකවරණයක් ලබාගෙන යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන පමණින් නතේ ගමිස්සන්ති අපායං අපි සතර අපායෙන් වළකිනවා. මිච්ඡර රැකවරණයක් තියෙනවා තිරුවන් කෙරෙහි සද්ධාව උපදව ගන්න පුළුවන් නම්. හැබැයි අමූලිකා සද්ධාව නෙමෙයි අවබෝධයෙන් ඇති කරගන්න සද්ධාව. අමනාප වෙන්න එපා. හුඟක් ශ්‍රාවකීන්ට තියෙන්නේ කඳ මැදින් පීදිච්ච තාල වර්ගයේ ගස් වගේ. පැවැත්මක් නැහැ. ඒ වෙලාවේ ඇති වෙනව සද්ධාව. මුලක් නැහැ. හඬට, ගමනට, ආරංචියට මේවට පහදිනවා. ටික වෙලාවකින් පැහැදීම අපැහැදීමක් වෙලා ඊට පස්සේ බැන බැන අනන්ත පව් කරගන්නවා. දැනටුනත් බොහොමයක් අපේ රටේ උදවි ආර්ය අපවාද අකුසලයට අහු වෙලා. බුදුරජාණන් වහන්සේගේ සුගත චරිතය පවා විකෘති කරනවා. මිත්‍යාවන් පස්සේ යනවා. හුඟක් පව් කරගන්නවා. පරිස්සම් නොවුනොත් අනතුරක. තෙරුවන් සරණ යන්න ශ්‍රද්ධාවෙන්. තෙරුවන් කෙරෙහි ඇති කරගන්න ශ්‍රද්ධාව. මම දන්නවා මේ දේශනාවන් හැමදාම අහනවා. ගෙවල් දොරවල් හුදෙකලාව තනිව ජීවත් වෙන විශ්‍රාමික වී මව්පියවරු. මහලු නිවාසවල රෝහල් වාට්ටුවල අහස දිහා බලාගෙන තොරතෝංචයක් නැතුව පීඩා මැද්දෙන් දිවි ගෙවෙන අය ඇයි මට මෙහෙම වුණේ කියලා දුක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව හිත හදාගන්න. කලබල වෙන හැම වෙලාවෙම බාහිර දේවල් අමතක කරලා මේ පරම දුර්ලභ සම්ප්‍රදා හතරින් පළවෙනි සම්පදාව වූ සද්ධාව දියුණු කරගන්න බලන්න. එන හැමදේම දරාගෙන ගිලගෙන තෙරුවන් සරණ යන්න. හිත හදාගන්න. කෙනෙකුට හරියට සද්ධාව ඇති කරගන්න පුළුවන් වුණොත් ජීවිතේ සමහරු භෞතික දේත් අතෑරලා යනවා.
එහෙම යන්න අපහසු වුණත් එහෙම යන්න ඕනේ නෑ. හුඟක් දෙනෙක් උපාදානෙන් ඈත් වෙනවා. උපාදානය කියන්නේ හිතින් අල්ල ගැනීමෙන් ඈත් වෙනවා. කොහොමද එහෙම ඈත් වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාළේ මානස විලේ ඉන්න සරණහංසයා විලා අත්හැරලා යනවා වගේ. නිදහස් වෙන්න කිව්වා. එක එක්කෙනා කෙරෙහි වෛර හදාගෙන කලකිරිලා කඳුළු බිබී දත්කූරු කකා අතමිට මොලවගෙන දුක් විඳලා පව් සිද්ධ කරගන්න එපා. ජීවිතේ හැම වේදනාවක්ම තනිකමක්ම කමටහනක් කරගෙන විදර්ශනාවක් කරගෙන ඔබ සද්ධාව දියුණු කරගන්න තිරුවන් කෙරෙහි පරිස්සම් වෙන්න බලන්න. අපි හැමදාම දේශනාවලදී කියනවනේ ලෝකයේ වැස්සෙන් නොතෙමා තියන්න. ලෝකයේ අවුවින් පිච්චෙන්නේ නැතුව රකින්න අපිට බෑ ලෝකේටම කුඩයක් කියලන්න. හැබැයි ඔබට පුළුවන් ඔබ නොතිමී ඉන්න, ඔබ පිච්චෙන්නේ නැතුව ඉන්න කුඩයක් කියලා ගන්න. මම අදත් ඒ ඉල්ලීම කරනවා. ලෝකයා සිල්වත් කරන්න යන්නත් එපා. ලෝකයා යහමගට ගන්න බැයි නම් ඒ ගැන ක්‍රෝධ කර කර කාලේ නාස්ති කරන්නත් එපා. ලෝකයේ තෙමුණාවි අපි නොතිමීමු. හැබැයි ලෝකයේත් එක්ක ඔබත් තෙමෙනවා නම් ඔබ අඥානවන්තයෙක්, ගැලවීමක් නැති පුද්ගලයෙක්. තෙරුවන් කෙරෙහි සද්ධාව හදාගන්න. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ආනන්ද හාමුදුරුවෝයි 500ක් ස්වාමින් වහන්සේලා වීතරාගී රහතුන් බොහොමයක් ඒ අතර සවැත් නුවර ඈත පිටිසර ගමක පිණ්ඩපාතේ යන්නේ හිමිදිරියේ. කුඹුරු යායක් මැදින් පිණිසිගාගෙන යන භාග්‍යවතුන් වහන්සේට දැන් වටින් ගොඩින් එළිය වැටිලා හොඳට ඉර පායලා ඈතින් පේනවා කඹයක ගැට ගහපු එළදිනක් ඇදගෙන මිනිස්සෙක් ඉදිරියට එනවා පාරේ. එළදෙන්නේ හරිය අකමැත්තෙන්. එළදෙන හරිය අමාරුවෙන් බයෙන් එන්නේ එහෙට කඹේ යදිනවා, දුවනවා, පනින්න හදනවා. මේ මිනිස්සයා කඹේ එක කෙලවරක් අරගෙන අර එළදෙනට පහර දෙනවා. ගහකට තියලා ඇදලා ළඟට අදිනවා. ආයෙ පහර දෙනවා. කෑ ගහනවා. ඇදගෙන යනවා. ටික දුරක් මෙහෙම එද්දි එළදෙන දුටුව බුදුරජාණන් වහන්සේ වඩිනවා. ස්වාමින් වහන්සේලා වඩිනවා. බලන්න මේ තිරිසන් ගවදින ඉබේම සාන්ත වුණා. කලබලයක් නැහැ. දැන් මේ ගෝඝාතකයට මේ මිනිසයාට හරි පහසුවක් නිදහසේ එළදෙන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ කිට්ටු වෙද්දී එක පාරට පැනලා කඹේ උදුරගෙන ගවදින දුවගෙන යනවා. ගිහිල්ලා පිඬුසිඟා වඩින භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දිගා වෙනවා. වඩින්න බෑ පාර අවුරගෙන දිගා වෙනවා. බුදුරජාණන් වහන්සේ අර මිනිසයා කැඳවලා අහනවා කොහෙද ඔබ මේ උදේ ගවදිනක් ඇදගෙන යන්නේ? ස්වාමීනි මම ගෝඝාතකයෙක්. ඒ කියන්නේ ගවයෝ මරණ මිනිස්සෙක්. මේක මගේ රැකියාව. කහවණු 1000ක් දීලා ගත්ත එළදෙන ගවදින මරලා මස් ටික විකුණලා ලාභයක් තිබුණොත් ඒක වියදමට ආයෙත් ගවදිනක් ගන්නවා. ගවයෙක් ගන්නවා. මේක මගේ රස්සාව. භාග්‍යවතුන් වහන්සේ අහනවා අදට බැයිද මේ එළදෙන නිදහස් කරන්න කියලා මරණයෙන්. ගෝඝාතික කෙනු ස්වාමීනි පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි මට කහවණු 1000ක් දෙනවා නම් මම මේ කහවණු 1000ක් දීලා ගත්තේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළානි කහවණු 3000ක් රැගත් අයෙකු මෙතනට පැමිණෙත්වා. පින්තුන් බුදුගුණ විශ්වාස කරන්න. බුදු කෙනෙක් එහෙම අදිෂ්ඨාන කරන්නේ කොහොමද? අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පිදු දාන පාරමිතාවේ ආනුභාවය. එයයි සත්‍යක්‍රියා කළේ. දැන් බලන්න පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනී 5000ක් පල් පවතිද්දී රජවරු සිටවරු විසාකාවෝ අනීපිඩු සිටුතුමා කොසල් මහ රජුරු බිම්බිසාර රජුරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක රජවරු සිටවරු මහා උපාසිකාවරු එකතු වෙලා දවසක් සාකච්ඡා කළානුනි. අපේ රාජමාලිගාවල සිටු මාලිගාවල දහස් ගණන් උදේ දහවල ස්වාමින් වහන්සේලාට දන් දෙනවා. සේවකයෝ දානි හදනවා. හැමදාම අපි මේ දාන දෙනවා. අනේ වයසට ගිහිල්ලා අප නැති වෙච්ච කාලෙක ශාසනී
ස්වාමින් වහන්සේලාට දානි කොහෙන්ද කියලා. ඉදිරිය ගැන සාකච්ඡා කළේ. ඒ ආරංචිය දැනිලා භාග්‍යවතුන් වහන්සේ වදාළනි කලබල වෙන්න එපා රජවරුනි සිටුවරුනි උපාසිකාවරුනි අසංකේය හතරකුත් කල්පලක්ෂයක් මා දුන් දාන පාරමිතාවට තාම ඒ ලාභය ලැබෙන්න පටන් ගත්තා විතරයි. 5000ක් කල් පවතින ශාසනී කවදාවත් මගේ ශ්‍රාවක සංඝයාට සිව්පසය හිග වෙන්නේ නැහැ. සිව්පසය අඩු වෙන්නේ නැහැ. බලන්නේ බුදු බලය. කොරෝනා රැල්ල පළවෙනි වතාවේ ඇවිල්ලා රට හුඟක් වැහුවා. ඒත් ස්වාමින් වහන්සේලාට කතා කර කර දායකයෝ ඇත්තෝ ඇහුවේ අනේ ස්වාමීනි දානි ටික වැරදුනාද අරගෙන එන්නද? අදත් එහෙමයි. 5000ක් කල් පවතින ශාසනී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කෙනෙක් පැවිදි වුණාද ඒ බුදු ගුණයට ලැබෙන සිව්පසේ වරදින්නේ නැහැ. බලන්න ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අටමස්ථානයේ 12 මස්ථානයේ ලෝකී පුරා තියෙන පෙතිපිලිම දාගැබ් බෝධින් වහන්සේලා ඉදිරියේ දවසකට ලැබෙන බුද්ධ පූජාව ගිජුකුළු පව තරම් විශාල ඇති එක දවසකට එක වේලකට මේ භාග්‍යවතුන් වහන්සේගේ දාන පාරමිතාවේ ආනුභාවයයි. හැබැයි ඒවා වළක්වන්න කතා කරන්න එපා. ඒවා අඩු කරන්න කතා කරන්න එපා. සමහර උදවිය ඉන්නවා ගම්බද පිටිසර වැඩි හිටියෝ. කිසිම ධර්මාවබෝධයක් නැහැ. නමුත් ධර්ම දරින් වගේ කතිකත්වයේ තියෙන. ඒගොල්ලෝ කතාවෙන් මිනිස්සු නොමග යවලා. අම්මල තාත්තලා දුක් විඳලා අටපිරිකර ටිකක් අරගෙන ලස්සන දානයක් ගෙදරක සංවිධානය කරනකොට අර වැඩි හිටියෝ නිසා උපදෙස් ගන්නවා. ඒගොල්ලෝ මේ මුළු දානෙම රැහැලා ඉවර කරනවා. කිලෝ ගාන ග්‍රෑම් 100ට බස්සලා පුංචි දානයකට මග පෙන්වනවා. එහෙම තැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවේ ආනුභාවයට ලැබෙන දේවල් වලට ද්වේෂ කරන්නත් එපා. ඒවා ලඝු කරන්නත් එපා. ඒවා අනුමෝදන් වෙන්න. බැයි නම් නිහඬ වෙන්න. නැත්තම් ලොකු අනතුරක අපි. ඒවා කියන්න කාලෙ මදි. දැන් මේ ගව දෙන බේරගන්න කහවණු 3000ක් රැගත් අයෙක් පැමිණේවා කියලා අදිෂ්ඨාන කළේ ඒ දාන පාරමිතාව ආනුභාවයෙන්. මේ අදිෂ්ඨානයේ දුටුවේ ඇහුනේ දැනුනේ කාටද? තුසිත භවනී දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ට. සක්දෙවිඳුන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක දිව්‍ය රාජයෙක්. පුදුම සතුටක් මට අද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අබේදානමේ පින්කමක් කරගන්න ලැබෙනවා. මහලු වෙසක්ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ කහවණු 3000ක් අතැතිව. කහවණු 3000ම ගෝඝාතකයට දීලා ගව දෙන බේරගත්තා මරණයෙන්. කී දිනක් සතුටු වුණාද? සක්දෙවිඳුන් සතුටුුනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අබේදානමේ පින්කමක් කළා. ගෝඝාතකයා සතුටුුනි කහවණු 1000ට ගත්තේ 3000ක් ලැබුණා. මහන්සියක් නැතුව 2000ක් ලාභයි. ගව දෙන සතුටුුනි බුදුරජාණන් වහන්සේ නිසා මට ආපහු ජීවිතය ලැබුණා. දැන් භාග්‍යවතුන් වහන්සේ ආපහු පිණ්ඩපාත චාරිකාව වැඩම කරලා හුඟක් දුර ගියා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී එකපාරට නතර වෙලා ආපහු හැරිලා පෙළහරේන 500ක් නමගේ අවසාන ස්වාමින් වහන්සේ දිහා බැලුවා. කෙළවර බැලුවා. බලලා සිනහ පහල කළා. ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට આવුත් පත්කඩිය බුදු සිරිපාමුල අතුරා මහා මග වන්දනා කළානෝ ස්වාමීනි මේ පිණ්ඩපාත චාරිකාවයි. ඔබ වහන්සේ නතර වෙලා හදිස්සියේ ආපහු හැරිලා ඈත දුර බලලා සිනහ පහල කළා. මේ පෙරත් බුදුරුන්ගේ සිරිතද ස්වාමීනි සිනහ පහල කළේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ වදාළ පින්වත් ආනන්ද බලන්න අවසාන ස්වාමින් වහන්සේ දිහා කෙළවර බලන්න කිව්වා. බැලුවා 500 නමම ඇරිලා. මරණින් නිදහස් කළ ගව දෙන අවසන් ස්වාමින් වහන්සේට පිටිපස්සෙන් බොහෝ දුර ඇවිල්ලා ස්වාමින් වහන්සේලාත් එක්ක. බුදුරජාණන් වහන්සේගෙන් අහුවා ස්වාමීන් වහන්සේ සිනහ පහල කළේ ඇයි? පින්වත් මහණෙනි මේ ගව දෙන තව වැඩි දවසක් ජීවත් වෙන්නේ.
අනතුරකින් මරණයට පත් වෙනවා. මරණයට පත් වෙන මේ ගව දෙන තුසිත දෙව්ලෝ මහා කල්පයක්. යාම දෙව්ලෝ මහා කල්පයක්. නිම්මාන රතී දෙව්ලෝ මහා කල්පයක්. පරිනිම්මිත වසවත්තී දෙව්ලොව මහා කල්පේ බැගින්. දිව්‍ය රාජීන්ට දිව්‍ය පුත්‍රීන් වෙලා මහා කල්පේ බැගින් සැප සම්පත් විඳලා ආපහු මිනිස් ලෝකේ ඉපදිනවා. ධර්ම මාර්ගයේ වඩලා පසේ බුදු බව ලබා සසරින් එතෙනවයි කියලා දේශනා කරද්දී 500ක් ස්වාමින් වහන්සේලා සාදුනාද දීලා මවිතීන් වගේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කවදාවත් ධර්මයේ වැඩුවේ නැහැ. සීලයක පිහිටියේ නැහැ. දන් හැන්දක් බෙදුවේ නැහැ. තෙරුවන් වැන්දේ නැහැ. මේ මොනවාවත් නොකල තිරිසන් ගව දෙනක් මේසා විශාල ලාභයක් ලබන්න කළ කුසලී කොමද්ද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කිසිම කුසලයක් නැහැ මහණෙනි. මේ ගව දෙන කලේ එකම එක දෙයයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා. එපමණයි. මම බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගියොත් බුදුහාමුදුරුවෝ මගේ ජීවිතේ බේරගනී. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළ පමණින් මේ ගව දෙන මේ සා විශාල ලාභයක් ලබන්නේ කියා දේශනා කළා. පින්වත් ඔබ බුදුගුණ මෙනෙහි කරන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න. අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න දිවි හිමියෙන් වෙනත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානය තුල ඒ උතුම් අවබෝධයෙන් ඇති කරගන්න ස්ථිරසාර සද්ධාව තුල තෙරුවන් කෙරෙහි කටයුතු කරන්න. මේක පරම දුර්ලභ සම්පත්තියක් ලෝකේ. පහුගිය දවස්වල ඔබ දකින්න ඇති මාධ්‍යවල බුදුහාමුදුරුවන්ගේ ගුණ ගීත කී ජනප්‍රසාදයට පත්වෙච්ච සමහරු ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ලැබපු උදවිය උණහිම්බිරිස්සා වැනි මේ ලාමක දේවල් වෙනුවෙන් පවා වෙනස් ශාස්ත්‍රූන් සත්‍යයි ඒ සරණ ගිය හැටි ඔබට මතක ඇති. මොන තරම් අකුසලයක් කරගන්නවද? සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා පසේ බුදු කෙනෙකුට කාරා කෙල ගැසූ අකුසලින් මහා කල්ප ගණන් දුක් විඳලා ගෞතම භාග්‍යවතුන් වහන්සේ ලෝ පහළ වෙච්ච කාලේ සවැත් නුවර ජීවත් වුණේ රෝගියෙක් හැටියට. මුළු ඇඟම තුවාල වෙලා ලේසරව ගලනවා, දුගඳ හමනවා. දවසක් ඔලගුව කරේ දාගෙන හැරමිටිය වාරුවෙන් කුසට ආහාරක් හොයා සිඟමන් යදිමින් මහමග යද්දී භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් ඇහුවා. මහමගදී දේශනාව අහගෙන ඉන්න සුප්‍රබුද්ධ සසර පිං ඇති ආත්මීය දහමක් වැඩු කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා. අපමණ සද්ධාවෙන් රාජ්‍යයක් ලැබූ කෙනෙක්සේ සතුටින් පාර යන මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ හිත බලන්න හිතලා සක්දිවිඳුන් මොකද කිව්වේ? ඔබ රෝගී, ඔබ දිලින්දෙක්, කුසට ආහාරක් නැතුව ජීවත් වෙන්න ජීවිතය අදින කෙනෙක්. මන් ඔබට අප්‍රමාණ සම්පත් දැන් දෙනවා. මං සක්දිවිඳුන්. හැබැයි ඔබ එක දෙයක් කරන්න කියන්න. භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණයක් නැහැ. සද්ධර්මයේ රැකවරණයක් නැහැ. සංඝ රත්නය කියා විශේෂ ගරු කළ යුතු පිරිසක් නැහැ. තෙරුවන් අසත්‍යයි, තෙරුවන් අසත්‍යයි කියලා කියන්න කිව්වා. එදා වේලට කුසට ආහාරක් නැති රෝගියා කියනවා මම රාජ්‍යයක් ලැබුවා වගේ තෙරුවනේ රැකවරණය ලැබූ සෝවාන් ශ්‍රාවකී. ඔබ සක්දිවිඳුන් වෙලත් මහ පෞකාර දෙයක් කියන්නේ. තෙරුවන් ගුණ සත්‍යයි කියමින් මහ මග ගමන් කළේ. කිසිම ලාභයක් වෙනුවෙන් මේ දිලින්දා තිසරණේ පාව දුන්නේ නැත්තේ සද්ධාව තුල පිහිටපු නිසා. ඔබත් සසරේ දුක අවබෝධ කරගෙන සතර ආපා දුකින් මිදෙන්න ඒ උදාර සම්පත්තිය වූ සද්ධාව දවසින් දවස ඔබේ ජීවිතය තුළ දියුණු කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඊළඟ සම්පදාව තමයි සීල සම්පදාව. පරම දුර්ලභ ලෝකේ අනර්ග සම්පදාවක් සිල්වත්ව ජීවත් වීම කෙනෙකුගේ ජීවිතේ ඒකානුභාව සම්පන්න බලයක්. පින්තුනි
කෙනෙක්ට ජනප්‍රසාදය ලබා ගන්න අවශ්‍ය නම් ලෝකයාගේ එක්තරා තැනකදී බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. සීලාචාරව ගුණවන්තව ජීවත් වෙන මිනිසයා මුළු සමාජයේම ජනප්‍රිය වෙන්නේ ඔහු කෙරේ සමාජයේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එයා දිවි හිමියෙන් මේ වැරද්ද කරන්නේ නැහැ කියලා කතාවක් හැදෙනවා. ඉබේම සමාජයේ ජනගත වෙන ජනප්‍රිය වෙන පුද්ගලයා සීලය තුලයි ඒ තැනට එන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සීලය නැමැති උදාර සම්පදාව ඔබ ඔබේ ජීවිතය තුල වඩන්න. ගිහි පින්නතුල්ලා අප්‍රමාදීව වඩන්න ඕන උතුම් සීලය තමයි පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරිය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. පංච දුෂ්චරිතෙන් වැළකී හැබැයි ශ්‍රාවකයෙක් සතු පංචශීලයට අනුගත වෙච්ච ජීවිතයක් ගෙවන්න. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අතර ඊටාම වටින සූත්‍ර දේශනාවක් තමයි සෝනදණ්ඩ සූත්‍රය. සෝනදණ්ඩ බමුණා වේද වේදාන්තයේ උගතෙක්. ඒ වගේම 500ක් ශිෂ්‍යයින්ට ගුරුවරයෙක්. 500ක් ආචාර්යවරුන්ට ගුරුවරයෙක්. එතකොට ආචාර්යවරයෙක් ප්‍රාචාර්යවරයෙක්. රාජ සම්භාවනාවට ලක්වෙච්ච උගතෙක්. ඔබට මතකනි බුදුරජාණන් වහන්සේ අංග ජනපදයේ ඒ කියන්නේ මේ සෝනදණ්ඩ බමුණගේ ගමට වැඩලා පොක්ක රසී කියන විල කිට්ටුව වැඩ ඉඳගෙන දිනෝ 10කට දේශනාව පවත්වද්දී සෝනදණ්ඩ බමුණත් බුදුන් දකින්න ගියා. බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයගෙන් ඇහැව්වේ සුද්ධවන්තයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න ඕන සුදුසුකම්. කාරණා 5ක් සෝනදණ්ඩ බමුණ කිව්වනේ ස්වාමීනි බමුණු කුලයට අපි බ්‍රාහ්මණයෙක් කියලා පිළිගන්නේ කෙනාගේ පළවෙනි ගුණය තමයි එක දිගටම පරම්පරා 7ක පාරිශුද්ධ භාවයක් තියෙන්න ඕන. කිසි පරපුරකට ගෑවිච්ච නැති එකම කුලවත් පරපුරක සුද්ධවන්ත උපතක්. ඒකට කියන්නේ සුජාත උපත. ඒ පළවෙනි සුදුසුකම. 2 එයා මොනතරම් සුජාත උපතක් ලැබුවත් එයා ලස්සන කෙනෙක් වෙන රූප සම්පත්තිය. 3 ඊටාම දක්ෂ ලෙස ව්‍යක්ත ලෙස වේදය හදාරා තිබීම. 4 සිල්වත් බව. 5 ඥානවන්ත භාවය. ওই පහම තියෙන කෙනා එක්ක සුද්ධවන්තයා බ්‍රාහ්මණයා. බුදුහාමුදුරුවෝ ඇහුවනේ සෝනදණ්ඩ බ්‍රාහ්මණී උකින් එකක්වත් අයින් කරන්න බැයිද අපිට? සෝනදණ්ඩ බමුණ ටිකක් කල්පනා කරලා කියනවා ස්වාමීනි රූප සම්පatti අත්හරිමු. ඒක ඉච්ච ඕනේ නෑ. අනිත් 4 ඕනේ. ඔය 4න් තව එකක් බැයිද? ස්වාමීනි සුජාත උපතත් අත්හරිමු. ඒක ඉච්චර හිතන්නේ නැතුව ඉමු. හැබැයි අනිත් 3 ඕනේ. ඒ 3නුත් එකක් බැයිද කියලා ඇහුවම බ්‍රාහ්මණීන්ගේ ගෝසා මැද්දේ නිന്ദා මැද්දේ සෝනදණ්ඩ බමුණ කියනෝනේ වේදේ උගත් බවත් එච්චර හිතන්නේ නැතුවීමු. දැන් 2යි. සීලයයි නුවණයි. බුදුරජාණන් වහන්සේ ඇහුවා ওই දෙකෙන් එකක් අයින් කරමුද කියලා. අනේ ස්වාමීනි කොහොමවත් කරන්න බෑ කිව්වා. ආර්ය පුද්ගලයෙක් බ්‍රාහ්මණයෙක් සුද්ධවන්තයෙක් වෙන කෙනාට අනිවාර්යෙන්ම තියෙන්න ඕන ගුණ 2. සීලය හා නුවණ. සීලයෙන් නුවණ බබලනවා, නුවණින් සීලය බබලනවා. මේ දෙකම පවතින කෙනා සුද්ධවන්තයෙක් කිව්වා. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. දැන් ඔබට අවබෝධ වෙන්න ඕන ඒ උතුම් සීලය මොනතරම් ජීවිතේට රැකවරණයක්ද, ආනුභාවයක්ද, ආභරණයක්ද. ඒ නිසා කයින් වචනයෙන් සිදුවෙන අනන්ත අකුසල් වලින් බැහැර වෙලා කායක හා වාචසික සුචරිත භාවය රැක ගන්න පුංචි ජීවිත කාලේ ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමසේවණින් වැරදි ඉවත් වෙලා මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාපා වාක් දුෂ්චරිතයෙන් වැළකීලා ශරීරයත් වචනයත් හීලෑ කරගත්ත සීල සම්පදාවේ පිහිටි ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. ඊළඟ කාරණේ තමයි ඡාග සම්පදා.
පුංචි දෙයක් හරි දන් දෙන්න පුරුදු වෙන්න. ත්‍යාගීවන්තභාවය හුරු කරගන්න. එක්තරා තැනකදී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්තයෙක් අඳුරගන්න ක්‍රමය ලක්ෂණ දේශනා කරද්දී එක තැනකදී උන්වහන්සේ වදාලා මසුරු මලින් තොර වූ දීමටත් ඇති දීමට කැමැත්ත ඇති ශ්‍රාවකයා මගේ ශාසනයේ ශ්‍රද්ධාවන්තයෙක් කියලා. ඒ නිසා පින්වතුනි පුංචි දෙයක් හරි දන් දෙන්න ත්‍යාගීවන්තභාවයේ ජීවිතේ දියුණු කරගන්න මසුරු භාවයෙන් ඈත් වෙලා. තමන්ට යමක් ලැබුණාම අන් අයටත් බෙදා දෙන හොඳ හිත හොඳ ආත හුරු කරගන්න. මේ විපත්ති බහුල යුගයේ කාලේ අපි එකිනෙකාට ආදරෙන් උපකාර කරමු. අද අපේ සමාජය කොච්චර ධර්මයෙන් පිරිහිලාද කියනවා නම් අවාසනාවකට හරි මේ වසංගතය ආසාදනීය වුණා නම් කෙනෙකුට එයා දිහා බලන්නේ වනේ වනසතෙක් දිහා බලනවා වගේ. පුදුම විදියට නිඳා කරනවා, කොන් කරනවා, පීඩා කරනවා. එයා කෑවද බීවද ඇන්දද ජීවිතේ කොහොමද කියලා හොයන්න කෙනෙක් නැහැ. අසනීපීට වඩා ඇත්තෝ මනසින් වැටෙනවා. සමාජයෙන් කොන් කිරීමත්, සමාජයෙන් වචන හැදීමත්, හුදෙකලා බවත්. අපිට එහෙම දෙයක් වුණොත් අපි කොච්චර අසරණ වෙනවද? ඒ නිසා පින්වත්තුනි එකිනෙකාට මේ කාලේ පුළුවන් තරම් එකිනෙකා ආදරෙන් උදව් කරන්න. දුක සැප බලන්න. පුළුවන් තරම් එකිනෙකාට ආදරය කරන්න, මෛත්‍රී කරන්න. පුංචි දෙයක් හරි දන් දෙන්න, ත්‍යාගීවන්ත බව දිනු කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ 4 වෙනි සම්පදාව ප්‍රඥා සම්පදා. ඥානවන්තයෙක් බවට පත් වෙන්න. ඒක ආභරණයක්, සම්ප්‍රදාවක් ජීවිතේ. පින්වතුනි වටිනාම ඥානවන්ත භාවයේ තමයි ලෝක ස්වභාවය දැනගෙන ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ලස්සන උපමාවක් තියෙනවා. පින්වත් මහණෙනි, ගමක් මහරෑ නින්දේ. ගම් වතුර ඇවිල්ලා මුළු ගමම නිදාගෙන ඉන්න ගහගෙන යනවා, අරගෙන යනවා. මේ අපේ ජීවිත ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන උපමාවක්. ජරාව විසින් ලෝකයා මරණී කරා ඇදගෙන යනවා. ව්‍යාධිය විසින් ලෝකයා මරණී කරා ඇදගෙන යනවා. නිදන් ඉන්න ගමක් ගම් වතුරින් අරගෙන යනවා වගේ මේ අසනීප රෝග පීඩාවන් සහ මහලු භාවයේ නැමැති ධර්මතාවයන් අපි අරගෙන යන්නේ මරණී කරා. ජීවිතයේ අනිත්‍යතාවයේ, දුක, අනාත්මතාවය හොඳට අවබෝධ කරගෙන ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයේම මෙනෙහි කළ යුතු කරුණු. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඉපදීම, ලෙඩවීම, මහලවීම, මරණය නැමැති ස්වභාවයන්ගෙන් අපිට ගැලවීමක් නැති බව තේරුම් අරගෙන අපි ඒවා උරුම කොට දායාද කොට ජීවත් වෙන උදවිය බව අවබෝධ කරගෙන ඔබ ඔබේ ජීවිතය සතර සම්පදාවෙන් පිරිච්ච ශ්‍රාවක ජීවිතයක් බවට පත් කරගන්න. තිරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න, උතුම් සීලයක පිහිටන්න, පුංචි දෙයක් හරි දන් දෙන්න, ජීවිතයේ අතාවබෝධයේ ප්‍රඥාව තුළින් දකිමින් අර මම මුලින්ම සිහිපත් කළ පරම දුර්ලභ මනුස්ස ජීවිතය ප්‍රයෝජනයට ගන්න. සද්ධර්මයේ, සම්බුද්ධ ශාසනයේ, කල්යාණ මිත්‍රාශ්‍රය සහ අරෝබලත්න වූ යහපත් ඉන්ද්‍රියන් මේ සියල්ල ප්‍රයෝජනයට අරගෙන අප්‍රමාදීව දුකින් නිදහස් වෙන මඟ වඩන්න. ඔබ හැම දිනාටම මේ දේශනාව මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පත්තකම්ම සූත්‍රයට අන්තර්ගත මේ උතුම් ධර්ම කොටාසය තුළ දේශනා කළ සජීව බෞද්ධ රූපවාහිනී සදහම් දේශනාව නිමාවට පත් කරනවා. බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ටත් පින් දෙනවා. තුනුරුවන්ගේ සරණ, දළදා වහන්සේගේ ආශිර්වාදයේ හැමදාම මේ සදහම් මණ්ඩපේ කුසල් අනුමෝදන් වෙන පින් ඇති දෙවිවරුන්ගේ දිව්‍යානුභාව බලයෙන් අපේ ලංකාවෙන් සහ ලෝකයෙන් මේ භයානක කොරෝනා වසංගතය දුරු වේවා. හැම ජන ජීවිතයක්ම කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. දුකින් පෙළෙන හැම දෙනාම දුකින් මිදී බියෙන් සන්ත්‍රාසයට පත් හැම දෙනාගේම බිය දුරු වී ශෝකයෙන් වෙලිච්ච ලෝකයා සොම්නස් වී බුදුබණ ඇසූ පින් බෙලෙන් මුළු මහ පොළොව
සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. මේ සජීව සද්ධර්ම දේශනාව සඳහා සදහැවර ධර්ම දායකත්වයේ ලබාගෙන කටයුතු කළ කඩුවෙල පදිංචි පින්වත් වජිරනාත් රජීව සුදුසිංහ මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කරනවා. පුණ්‍යානුමෝදනා කරනවා දයා සුදුසිංහ පින්වත් මහත්මිය එතුමියගේ 3 මාසේ පින්කම මවගේ. ඒ වගේම ඩේවිඩ් සුදුසිංහ මහත්මා පියාණන් කේ.බී. ගිරිගෝරිස් සීයා හා ගාර්ලිනා වීරසිංහ ආච්චි අම්මා එච්.ඒ. පොඩිහාමි ආච්චි අම්මා එච්.එච්. ඇලිස් නෝනා ආච්චි අම්මා මේනිස් නෝනා ආච්චි අම්මා ආදී කොටගත් අභාවයට පත්වූ මව්පියෝ දෙපළ සහ ආච්චි අම්මා වරු තිදෙනා සිහිපත් කොට පින් දෙනවා. ඒ හැම දෙනාටම උතුම් නිවන් සුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිතපත් ප්‍රාර්ථනා කරන මේ පින්කමේ ප්‍රධාන අරමුණ 2021 4 වෙනි මාස 24 වෙනි දින සොකී ජීවිතයේ 4 වෙනි වියට පා තැබූ හිරුන් තෙව්සස් සුදුසිංහ දයාබර පුතණුවන්ට තෙරුවනේ ආශිර්වාදයෙන් සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර වජිරනාත් සුදුසිංහ රහ රන්දිමා හිට්ටිආරච්චි යුවලගේ 10 වන විවාහ සංවත්සරයේ 2021 3 වෙනි මාස 30 වෙනි දිනට යෙදුනේ. තෙරුවන් බෙලින් ඒ දෙදෙනාට ගෞතම සාසනයේ තිසරණී පිහිටි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ධර්ම මාර්ගයේ වඩන්නට නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර තෙමසකට පෙර විය වූ දයා සුදුසිංහ අම්මා ඒ මහත්මියටද අසනීපෙන් පසුවන කේ.බී. සිරිපාල මහතාටද සෙත් ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරන අතර සුජීවත්ව සිටින එච්.ඒ. කරුණා රත්න මහතාට හා එම මහත්මිය එච්.ඒ. කරුණාවති මහත්මියට ආශිර්වාද කරනවා. විදත් දම්සස් සුදුසිංහ සිඟිති පුතුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම හා නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමින් ඉමල් ජයරංග හා ආර්.ඒ.ඩී. ගයාත්‍රී යුවලටද තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් තරිදු සුදුසිංහ හා නිමාසා සුදුසිංහ යුවලටද තෙරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ලෝකයා සුවපත් වේවා. රට ජාතිය රකින්න ආරක්ෂක අංශ වගේම සුවසේවා විරුවන්ටද තෙරුවනේ රැකවරණය ලැබේවා යන බෝසත් පැතුම තුල විශේෂයෙන් අද මේ පින්කමේ දායකත්වයේ ලැබූ කඩුවෙල පදිංචි වජිරනාත් රජීව සුදුසිංහ මහත්මාටද තෙරුවන් සරණ ලැබී ධර්මාවබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා.